නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, ජීවිතේ ගොඩාක් වැදගත් දෙයක් කලබල නැතිව කටයුතු කිරීම. කලබලෙන් කටයුතු කරන්න ගියාම ගොඩාක් දේවල් වරදිනවා. සාමාන්‍යයෙන් කියනවා කලබලයට වැඩ කරාම කලබල වෙච්ච වෙලාවට කොරස් කටේ අත දාගන්න බෑ කියනවනේ. කොරස් කට කියලා කියන්නේ ලොකු එකක්නේ. ඒකේ හරියට අත දාගන්න බැරුව යනවා කියනවා කලබලේ නිසා. කලබලේ විසින් අපේ අහිමි කරනවා සිහි කල්පනාව. කලබල වෙච්ච ගමන් මොකක්ද අහිමිලා යන්නේ? සිහි කල්පනාව. සිහිය නුවණ කියන එක අපිට අහිමි වෙලා යනවා. ඊට පස්සේ කල යුත්තේ තේරෙන්නේ නැහැ, නොකල යුත්තේ තේරෙන්නේ නැහැ. ඒ කලබලේ හේතු කරගෙනම සමහරවිට නොකල යුතු දේ කරලා තමුන්ට අනතුරකුත් කරගන්නවා. අනිත් අයටත් බොහෝ අනතුරු පිණිස හේතු වෙන දෙයක් තමන් විසින් කරනවා. ඒ නිසා කලබලෙන් ගන්න තීරණ නම් බොහොම අනතුරුදායකයි කියන එක අපි අපේ හිතවලට කාවද්දා ගත යුතු දෙයක්. ඒ ගැන කියවෙන ජාතක පුවත් දෙකක් අද මා සිහිපත් කරලා දෙන්න කල්පනා කරේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ නොම්බර 79 පැලහැල දොම්පේ යන ලිපිනේ පදිංචි විශ්‍රාමලත් බැංකු නිලධාරිණී පින්වත් කේ.ඒ. රත්නවතී මහත්මිය, ඒ වගේම විශ්‍රාමලත් සෞඛ්‍ය උපදේශක පින්වත් කේ.කේ. සෝමදාස මහත්මයා විසින් ඒ පින්වතුන්ලා ධර්ම දානය සිද්ධ කරන්නේ 2006 පෙබරවාරි මාසේ 21 වෙනිදා මියගිය පින්වත් කේ.ඒ. මෙතිඑස් සිඤ්ඤෝ පියාණන්ට, ඒ වගේම 2010 ඔක්තෝබර් මාසේ 20 වෙනිදා මියගිය පින්වත් එල් ජයකොඩි මෑණියන්ට පරලෝ ජීවිතයේ සැපේ පිණිස මේ පින හේතු වේවා කියන අරමුණින් ඉතින් අද මේ අහන ජාතක පුවත් ජීවිතේ ගොඩාක් අඩුපාඩු හදාගන්න උපකාරී වෙයි. පළවෙනි ජාතක කතාව තමයි සිංහාල ජාතකය. මේ සිංහාල ජාතකයෙන් අපිට අර්ථ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි තමන්ට උරුම දේ සහ උරුම නැති දේ කියන එක කෙනෙක් හොඳ බුද්ධිමත්ව අඳුන ගන්න ඕන. උරුම නැති ඒවට ලෝභකම් කරන්න යන්න හොඳ නැහැ. ඒක එකක්. ඊළඟ එක තමයි තමන් කොච්චර බලපුලුවන් කාරයෙක් වුණත් කලබලෙන් කටයුතු කරොත් එහෙම ඒ බලය හරියට පාවිච්චි කරගන්න බැරුව යනවා. කලබලේ නිසා. ඕන් ඔය අර්ථ දෙකම මේ ජාතක කතාවේ තියෙනවා. මොකද්ද මේ සිංහල ජාතකය? ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ විශාලාවේ කූටාගාර ශාලාවේ. ඔය කාලේ විශාලා මහනුවර රජවරුන්ගේ අන්තපුරේ ඉන්න රාජකුමාරවරුන්ගේ රාජකුමාරිකාවන්ගේ කෙස් රැවුල් කපලා පීරලා හැඩ ගන්නවන එක්තරා පුද්ගලෙක් හිටියා. ඒ කියන්නේ කරණවැමියෙක්. මේ කරණවැමියා තමයි විශාලාවේ හිටපු රජකුමාරයන්ව රජකුමාරිකාවන්ව හැඩ ගන්නවන්නේ. මෙයා තමයි සැලොන් එක කරගෙන ගියපු කෙනා. එතකොට
මොහු හරි ශ්‍රද්ධා සම්පන්න කෙනෙක්. ඒ වගේම සිල්වත් නිතර බුදුරජාණන් වහන්සේ බැහැදකිමින් හොඳට තෙරුවන් සරණී පිහිටා කටයුතු කළා. රාජකාරි කරලා නිවාඩු අවස්ථාවල නිතර භාග්‍යතුන් වහන්සේ බැහැදකිමින් ධර්ම කතාවෙන් සතුට විහිටපු කෙනෙක්. දවසක් මේ කරණවැමියා සේවා කටයුතු පිණිස රජමාලිගාවට යනකොට තමන්ගේ තරුණ පුතාව එකතු කරගෙන ගියා. මෙයාට හිටියා තරුණ පහේ පුතෙක්. මේ පුත්‍රයාව එකතු කරගෙන යනවා. දැන් මේ පුතා කරණවැමි පවුලකනේ. තමන්ගේ තාත්තා කරණවැමියාගේ පුතා තමයි මේ එකතු කරගෙන යන්නේ. ඒ එකතු කරගෙන යනකොට ওই රජමාලිගාවේ හරිය ලස්සනට හැසී හිටපු දිව්‍ය අප්සරාවියක් වගේ මනස්කාන්ත රූසපුවකින් බැබලී ගියපු ලිච්ඡවී කුමාරිකාවක්ව දකින්න ලැබුණා මේ කොල්ලට. ලිච්ඡවී කියලා කියන්නේ ওই ලිච්ඡවි කියලා කියන්නත් හේතුව හරියට ලිච්ඡවි කියන එක බණ පොතේ තෝරනවා ඇඟ නිකන් වීදුරු වගේ කියනවා විනිවිද පේනවා වගේ කියනවා. දැන් මේ විනිවිද පේනවා වගේ කියලා කියන්නේ මේ ඇතුලේ තියෙන ඔක්කොම පේනවා කියන එක නෙවෙයිනේ. ඇතුලේ තියෙන ටික පේන්න ගත්තොත් මේකේ මොන ලස්සනද? මේ කියන්නේ එච්චරටම ශරීර කාන්තිමත්. අර ඡවි වර්ණය හරි බබලනවා. සාමාන්‍යයෙන් තරුණ තරුණියන්ගේ ශරීරේ කොහොමත් පැහැයක් තියෙනව නේද? ශරීරේ තියෙනවා යම් දීප්තියක්. මේ හැම රැලි වැටෙන්න කලින් හොඳට ඇදිලා තියෙනකොට ඒ හැමේ තියෙනවා යම් දිස්නයක්. ওই දිස්නේ සාමාන්‍යයෙන් අවුරුදු 16 30 වගේ අතර කාලේ තියෙනවා. ඊට පස්සේ ওই දිස්නේ නැතු වෙනවා. මේ ලිච්ඡවීන්ගේ ඒක තිබිලා තියෙනවා ගොඩාක් දීප්තිමත්. එක අවස්ථාවක් තියෙනවා පින්වතුනි ලිච්ඡවී රාජකුමාරවරු. රජකුමාරවරු එක උත්සවයකට යනවා ලස්සනට සැරසිලා. ඒ සැරසිලා හරි විශේෂයි. එක ලිච්ඡවී කුමාරවරු පිරිසක් සම්පූර්ණ රතු පාටින් ඇඳලා. එතකොට ඉනට ඇඳලා තියෙනෙත් රතු පාට, මේ උඩුකයට පොරවගෙන තියෙනෙත් රතු පාට, ඔළුවේ ජටාවක් බැඳගෙන ඉන්නවා ඒකත් රතු පාට, අත්වල නොයෙකුත් ආභරණ පළඳගෙන ඉන්නවා ඒවත් රතු පාට. ඊට පස්සේ සෙරෙප්පු දෙකක් දාගෙන සපත්තු දෙකක් දාගෙන ඉන්නවා ඒවත් රතු පාට. සම්පූර්ණ රතු. ඒ රතු පාට ඇඳගත්තු කුමාරවරුන්ගේ කරත්තත් රතු පාට. අස්පයෝ සරසලා ඉන්නවා ඒකුණුත් රතු පාට. රතු පාට කෙවිතක් අරගත්ත රියදුරෙක් රතු පාටට ඇඳගෙන මේකේ නැගලා යනවා. එතකොට මේක නිකන් සම්පූර්ණ ඒක රතු. අනික් කුමාරවරු පිරිස නිල් පාටට ඒ විදිහටම. අනික් කුමාරවරු පිරිස කහ පාටට. මෙහෙම පාට මාරු කරලා මේගොල්ලෝ නිකන් අමුතුම සැරසිල්ලකින් උත්සවයකට ගියා. ඔය උත්සවයට යන ගමන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු විහාරගාවිමුත් යන්න තිබුණා. මේ කුමාරවරු භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නත් අර සැරසිලි සහිතව ආවා. මේ කුමාරවරු ඈතින් එනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක එකට වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට පෙන්වුවනේ මානිනී තව්තිසාව දැකලා නැති අය ඕම් බලා ගන්න කිව්වා. තව්තිසාවේ දෙවිවරුත් ගමන් යන්නේ ඕම් ඔය වගේ තමයි කිව්වා. එතකොට බලන්න කොච්චර ලස්සනක් තියෙන්න ඇතිද? ලිච්ඡවි කියලා කියන්නේ ඒ වගේ හරි පුදුම සුන්දර ශරීර තිබුණු අය. ඒ ලිච්ඡවීන්ගේ කුමාරිකාවක් කියලා කියන්නේ ඈ කොච්චර ලස්සනට ඉන්න ඇතිද? මේ ලිච්ඡවි කුමාරිකාව දැක්ක ගමන් අර කරණවැමි පුත්‍රයාට ඇහිපිල්ලම් ගහන්න බැරුව ගියා. ඇහිපිය නොහෙලා පුදුමෙන් වගේ ලිච්ඡවි කුමාරි දිහා බලන් හිටියා. බලන් ඉඳලා ආපහු එනකොට දැන් මොකුත් කතා බහක් නැහැ. තමුන්නේ තාත්තත් එක්ක එනවා. තාත්තට තේරුණා මොකක් හරි වෙනසක් මගේ පුතාට වුණා. තාත්තා ඇහුවා මගදී ඇයි පුතේ උඹ මොකද්ද මහා බර කල්පනාවකින් වගේ මොකද්ද පීඩාවකින් වගේ ඉන්නේ? උඹ මේ රාජෝපස්ථානෙට ගියපු ටිකට උඹට මක්කද උනේ කියලා ඇහුවා. එතකොට මේ කොල්ලා කියනවා අනේ තාත්තේ මං අර ලිච්ඡවි කුමාරිකාව දැක්කනේ. අනේ මට ඈවම ඕනේ. මගේ හිත දැන් ඈ කෙරෙහි බැඳිලා ඉවරයි. ඇය මගේ ලෝකේ රාජිනී වෙලා ඉවරයි.
මට දෙන්නම් ඇයමයි කරකාරයට ඕනි කිව්වා. දැන් මේ කොල්ලා කරණවැමි පවුලක දුප්පත් කොල්ලෙක්. කරණවැමි කියලා කියන්නේ ක්ෂුද්‍ර. සේවා කටයුතු කරන අය. උපස්ථාන කරන අය. බැලමෙහි කරන අය. රජවරු කියලා කියන්නේ ක්ෂත්‍රිය. කුලයෙන් ගත්තොත් එහෙම ඉහළ උසස්. කිසිම ආකාරයකින් පෑහෙන්නේ. පෑහෙන්නේ නැති කෙනෙකුට මේ කොල්ලාගේ හිත ගියා. තාත්තා ටිකක් තදින් කිව්වා අනේ බොල මේ කාට ගියපු කලදසාවක්. ඇයි දරුවෝ තමුන්නේ කුලය මොකක්ද කියලා සිහි කරාපන්. තමුන් ඉන්න තැන කුමක්ද කියලා සිහි කරාපන්. තමුන්ගේ වත් පොහොසත්කම් සිහි කරාපන්. තමුන්ගේ තරම තේරුම් අරගනින්. ඇඟිල්ලේ තරමට ඉදිමියන් අපි රාජවංශේ නෙමෙයි පුතේ. අපිට අනුන්ගේ කෙස් රැවුල් බාන හීන කුලයක් නොවැ තියෙන්නේ. කවදාවත් Tamanට උරුම නැති දෙයකට ආස කරන්න එපා මගේ පුතේ කියලා තාත්තා බොහෝම ආදරෙන් මේ තරුණ පුතාට කිව්වා. කිව්වාට මොකද මේ කොල්ලට මේක වටහා ගන්න බැරුව ගියානේ. අවසානයේ මේ තරුණ පුතා තමන්ගේ ගෙදරට ගිහිල්ලා එහෙම්ම ඇඳට වැටුණා. ඇඳට වැටිලා කිඳිරි ගගා ඉන්නවා. ඇඳ බදාගෙන ඉන්නවා. නැගිටින්නේ. අම්මයි තාත්තයි දෙන්න කොච්චර කිව්වත් මට ඒ ලිච්ඡවි කුමාරිකාවෝ නැත්තම් මම වලපල්ලටම යනවා මට මගේ ජීවිතේ එපා කිය ඉඳලා ඇත්තටම මේ ළමයාව බේරගන්න බැරුව ගියා. මේ ළමයාව බේරගන්න අම්මයි තාත්තයි නොකරන දෙයක් නැති තරම් දේවල් කළා. බැරි වුණා බේරගන්න. දැන් එහෙම ඉන්නවනේ තින්නේ නේද? මං හිතන්නේ මේ බණ අහන සදහැවත් පින්වතුන්ලට ඔය වගේ නොයෙක් අත්දැකීම් ඇති. සමහර හිතුවක්කාර දරුවෝ නැද්ද? අම්මා තාත්තා කොච්චර කිව්වත් අහන්නේ නැති. හිතුවක්කාරකමට තනි තීරණ අරගෙන නිකන් ජීවිතේ වනස ගන්න දරුවෝ නැද්ද? තරුණ දූල පුතාලා කොච්චර ඉන්නවද නේ? ඒ වගේ මේ ළමයා ඇහුවේම නැහැ. අවසානයේ බේරගන්න බැරි තැනටම මෙයා දුර්වල වුණා. එහෙම ඇදේම හූල්ල කෑම බීම නැතුව වේලිලා ගිහිල්ලා මැරුණා. ඉතින් මේ කරණවැමි තාත්තා බණපැද අහලා තිබුණු නිසා හිත සංසිඳව ගත්තා. මොනවා කරන්නද ඉතින් දරුවෝ වුණත් නුවණින් කල්පනා කරලා තේරුම් ගන්න දක්ෂකමක් නැත්තම් කියලා. මේ තාත්තා ඕක හිතින් අතෑරියා. අවසන් කටයුතු පිළිවෙලකට කරා. හිතේ තියෙනවානේ යම් සංකාවක් ශෝකයක් තමන්ගේ පුතා නැතිවීම සම්බන්ධයෙන්. ඒක දුරු කරගන්න අදහසින් භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ගියා. බැහැ දැක වන්දනා කරාම බුදුරජාන් වහන්සේ අහනවා උපාසක දැන් දවස් කීපයකින් නොවේ ඔබව දකින්න ලැබුණේ. මොකෝ ඔබට කරදරයක්වත් වුණාද? බුදුරජාන් වහන්සේ මේ අහන්නේ. බලන්න පිංගුතුනේ ඒ කාලේ තිබිලා තියෙන ඒ ක්‍රමවේදනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ කරණවැමියාගේ මළගමට වැඩම කරලා නැහැ. මළගමටවත් අපේ භාග්‍යතුන් වහන්සේ වැඩි නැහැ. මම ওই පැත්ත පළාත යන්නේ කියලා එහෙම අමනාපෙලත් නැහැ. එහෙම සම්බන්ධතා නැහැ. බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කළේ තමන්ගේ ජීවිතයට සරණක් පිහිටක් උදෙසා. අද කොච්චර පටලැවිලාද කියලා හිතෙනවා මේ ජාතක පුවත ආදී අපි කියවනකොට. අද මිනිස්සයාට ගිහි පැවිදි කියන බෙහෙදය හරියට අඳුන ගන්න බැරුව කොච්චර පටලැවිලාද. අද සමහරට පැවිද්දෙකුගෙමුත් මිනිස්සු බලාපොරොත්තු වෙනවා ගිහියෝ කරන දේවල්. ඒ නිසා ඇතැම් පැවිද්දෝ ගිහියෝ කරන දේම තෝරගන්නවා. මොකද මිනිස්සු අතරේ Tamanට යම් තැනක් හදාගන්න. ගිහියෝ ආස කරන දේවල් පැවිද්දෝ කරනවා. එතකොට මිනිස්සු අතරේ ප්‍රශංසාවකට බඳුන් වෙනවා. හරියට හරි හාමුදුරුවෝ අද කාලේ ඔහොමයි ඉන්න ඕනේ. ඒක අහන්න ආසාවේ අර පැවිද්ද ලාමක දේ තෝරගන්න ඕනේ. ඔහොම කොච්චර දේ තියෙනවාද? ඉතින් මේ දේවල් හරියට තේරුම් ගන්න නම් පින්වතුනේ මේ ශාසන ධර්මයේ අපි හොඳට බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිරිසිදු ධර්මයේ මුල් කරගෙන ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙන ගනිද්දී තමයි එකින් එක මේ ගැට අපිට ලිහෙන්නේ. එතකොට මේ උපාසක කියනවා කරණවැමියා අනේ ස්වාමීනි අපිට හරි කරදරයක් වුණානේ. ස්වාමීනි මගේ පුතා මම මේ රාජ උපස්ථානෙට කියලා එකතු කරගෙන ගියා එයාගේ අනාගතය ගැන හිතලා. මං නැති වෙච්ච කාලෙක
මේ කොල්ලා රජ කුලයට සම්බන්ධ වෙලා මං කරපු රස්සාවම මේ කරණවැමි රස්සාවම කරගෙන ජීවිතේ ගැට ගහ ගන්න නැතයි කියලා. අනේ ස්වාමීනි මේකා එකතු කරගෙන ගිහිල්ලා වෙච්ච දෙයක්. ලිච්ඡවි රජකුමාරිකාවක්ව දැකලා ඈට හිත ගිහිල්ලා. ඒ රජකුමාරිකාවම ඕනෑ කිය කෙන්ද්‍රි ගගා ඉඳලා බේරගන්න බැරි වුණා ස්වාමීනි මැරිලා ගියා. ඉතින් ස්වාමීනි මොනවා කරන්නද මම මේ අවසන් කටයුතු කරලා ඒ ඔක්කොම අවසන් වෙලා හිත පොඩ්ඩක් එකලස් කරගන්න අදහසින් බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා උපාසක ඔබේ ඔය මිය ගියපු පුත්‍රයා තමන්ට උරුම නැති දෙයට ආසා කරලා ඔය වගේ විනාශ වුණේ මේ ආත්මෙ විතර නෙවෙයි. ඔයිට කලින් ආත්මිකත් ඔය වගේම ඔය පුද්ගලයා උරුම නැති දෙයකට ආසා කරන්න ගිහිල්ලා වෙනසුණා කිව්වා. එතකොට මේවා ගොඩාක් අපේ ජීවිතවල දුර්වලතා කියන ඒවා බලපුවම සංසාර පුරුදු. තමන් ගාව දුර්වලතාවයක් තියෙනවා නම් තේරුම් ගන්න මේ දුර්වලතාවේ මට සසරේම තිබ්බ එකක්. මං මේ ජීවිතේ හදන්න ඕනේ කියලා. අපිට එකපාර බෑ පින්වතුනි අපේ දුර්වලතාවේ සසරේ කොතන පටන් ගත්තද කියලා එහෙම හොයන්න. නමුත් අපි තේරුම් ගන්න ඕන ගෙවාගෙන ආපු සසරේ අද අපිට දුර්වලතාවයක් තියෙනවා නම් ඒක සංසාර ගමනේ තිබ්බ එකක්. බුදු කෙනෙකුගේ ශාසනය ලැබිච්ච මේ මොහොත මට මේක හදාගන්න ලැබුණු වෙලාවක් කියලා තේරුම් අරන් ඒක හදාගන්නයි මහන්සි ගත යුත්තේ. ඉතින් මේ උපාසකතුමා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනේ අපේ දරුවාට කලින් ආත්මෙත් මේ විපතම සිද්ධ වෙච්ච ආකාරය ගැන මම දැනගන්න කැමතියි. ස්වාමීනි ඒක අපට පහදා දෙනසේක්වා. අන්න ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ ජාතක පුවත වදාලේ සිංහාල ජාතකය. ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත නමින් රජෙක් රාජ්‍ය විචාරමින් ඉද්දි අපේ මහා බෝධිසත්වයෝ හිමාල වනයේ සිංහ යෝනියේ උපන්නා. ඒ සිංහයාට තමන්ට බාල තව සිංහ සහෝදරයෝ 6 දෙනෙක් හිටියා. තමන්ට බාල එතකොට බෝධිසත්වයෝ තමයි ජේෂ්ඨයා. සිංහයෝ අතරේ සිංහ වැඩිමලා තව බාල සහෝදරයෝ හිටියා 6 දෙනෙක්. ඊළඟට ඒ හැමෝටම බාල හිටියා සිංහ සොහොයුරියක් සහෝදරියක්. සිංහ දෙහෙනුවක්. ඉතින් මේ සියලු දෙනාම හිමාල වනයට වෙන්න එක්තරා රන් ගුහාවක් තිබුණා. ඔන්න ඔය රන් ගුහාවට වෙන්න තමයි මේ සිංහයෝ ටික වාසය කළේ. රන් ගුහාවට එහා පැත්තට වෙන්න රිදී පර්වතයක් තිබිලා තියෙනවා. මේ ඈත අතීත සිද්ධියක් නෙමෙයි. ඔය රන් ගුහාවේ ඈතට වෙන්න රිදී පර්වතයක් තිබුණා. ඒ රිදී පර්වතයේ සමීපයට වෙන්න පින්වතුනි පලිඟුවකින් හැදිච්ච ගුහාවක් තිබුණා. දැන් පලිඟුව කියන ඒවා පින්වතුන්ලා දැකලා තියෙනවනේ. පලිඟුව කියලා කියන්නේ විනිවිද පේන එක. වීදුරුවක් වගේ. මේ පලිඟු පාෂාණකින් ගුහාවක් හැදුනොත් එහෙම ඒ ගුහාව මෙහෙම එහා මෙහා විනිවිද පේන එකක්නේ. මේක සම්පූර්ණයෙන්ම පලිඟුමය ගුහාවක්. මේ පලිඟුමය ගුහාවේ හිවලෙක් වාසය කළා. ගුහාව පලිඟු හිටපු එක නම් හැබැයි ගැලපෙන්නේ නැති එකෙක්. මේ පලිඟු ගුහාවේ වාසය කරපු හිවලෙක්. කාලයක් ගත වෙනකොට මේ සිංහ පවුලේ සිංහ වැඩිහිටියෝ මව්පියෝ කාලක්‍රියා කළා. ඒ මිය පරලෝ ගියාට පස්සේ මේ සිංහ කාණ්ඩෙට නායකයා බවට පත් වුණේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ. සිහ රජ්ජුරුවෝ විදිහට තමන්ගේ සහෝදරයෝ 6 දෙනාටත් තමන්ගේ සහෝදරියටත් රැකවරණය සලසමින් මේ බෝධිසත්ව සිංහයා වාසය කළා. සිංහ පෝතිකාව රන් ගුහාවෙම ඉන්නවා. සිංහ දේනුව. ඇය දඩේම යන්නේ නැහැ. තව ඉන්නවනේ සහෝදරයෝ 7 දෙනෙක්. ඒ සහෝදරයෝ 7 දෙනා තමයි දඩයන් කරගෙන ඇයට මස් කොටහක් අරගෙන ඉන්නේ. ඉතින් ඔහොම කාලේ ගත වුණා. දවසක් අර පලිඟු ගුහාවේ ඉන්න නරියා ඒ සිවලා මේ රන් ගුහාව පැත්තේ එනවා. රන් ගුහාව පැත්තේ තියෙන්නේ මොකද්ද?
සිංහයන්ගේ ලෙනනේ. මේ සිංහලෙන පැත්තේ මේක ඇවිදගෙන එනවා. ඇවිදගෙන එද්දී නරියාට දකිින්ට ලැබුණා මේ සිංහ පෝතිකාව. සිංහ පෝතිකාව දැක්කා විතරයි නරියාට ඇහි පිල්ලං ගහගන්න බැරුව ගියා. නරියාගේ හිත ගිහා සිංහ පෝතිකාවට. අර හරියට කරණවෑමි පුත්‍රයාට ලිච්ඡවී රජකුමාරිකාව දැක්කාමුණේ. අන්න ඒ වගේ මේ සිංහ පෝතිකාව දැක්කා විතරයි නරියාට නිකම් පිස්සු හැදුනා වගේ එකක් වුණා. සිංහ පෝතිකාව තමන්ගේ අඹුව කරගන්න ඇත්නම් කියලා හිතුණා. සිංහ පැටවියගේ මව්පියන් උන්නු කාලෙවත් ඇව දැකගන්න ලැබුණේ නෑ නොවෑ කියලා හිතුණා. දැන් 1000ක් දේවල් මේ නරියාට හිතෙනවා. බලාගෙන හිටියා සිංහ දේනුව දිහා. සිංහ දේනුවත් තනිපංගල මේ හිටපු නිසා ඈ කිසිම ප්‍රතිචාරයක් නොදක්වා නරියා දිහා බලාගෙන හිටියා. එතකොට නරියා හිතුවා මේ මගේ දිහා මේ බලාගෙන ඉන්නේ මෑටත් අනිවාර්යෙන් මා කෙරෙහි හිත ගිහිල්ලාද කොහෙද? මම මෑට යෝජනාව කරන්න ඕන. මෙහෙම හිතලා මේ නරියා අර සිංහ පැටික්කියට අයුතු යෝජනාවක් කළානේ. නරියා කිව්වේ මෙහෙම මගේ ආදර සිංහ පැටික්කි මටත් පා 4ක් තියෙනවා. තිටත් තියෙන්නේ පා 4ක් නොවේ. තී මගේ ප්‍රිය භාර්යාව වෙන්න කැමති නැද්ද? මං තිගේ ප්‍රියාදර සැමියා වෙන්නම්. එතකොට අපි දෙන්නාටම ඊටාම කුළුපගව ප්‍රේමයෙන් බැඳී වෙලි සමගින් ඉන්න පුළුවන් නොවේ. ඒ නිසා මෙතෙන් පටන් තිගේ ආදරේ මට දෙනවා නේද කියලා ඇහුවා. මේ නරියාට හිතිච්ච එක. එතකොට සිංහ පැටික්කි මේක අහගෙන හිටියා. ඇයට ලොකු සංවේගයක් හටගත්තා. ඈ මේ වචන ටික අහගෙන ඉඳලා ඇගේ හිතේ මහා බරක් හටගත්තා. අයියෝ මේ සිව්පාවෝ අතරේ ඉන්න ඊටාම පහත් ලාමක සැඩොල් සමාන නීච නරි නාම්බා මේ මොකද්ද මට කියපු කතාව? මගේ කුලය ගැන හිතුවද? මං කවුද කියලා හිතුවද? මේකා මට කරපු යෝජනාවක්. අපි උත්තම රාජවංශයේ බව හැබෑට මේකාට අමතක වුණාද? එබඳු උතුම් ಜಾති සම්පන්න මාත් එක්ක මේකා කතා කරපු නොහොබිනා ලාමක අසභ්‍ය කතාවක හැටි. මෙබඳු කතාවක් අහපු මට මේ කතාව අහලා මේ කතාව කියපු එකා නිරුපද්‍රිතව ඉද්දී මං ජීවත් වෙලා ඇති පළක් නැහැ. එහෙමනේ ඇයට තිබුණා රාජ මේ මාන්නක්කාරකම. කුලේ නිසා ඇයට තිබුණා යම් හැඟීමක්. ඒ හැඟීමත් එක්ක මේ නරියා කියපු කතාවට ඇගේ හිතට හරි වේදනාවක් හටගත්තා. දැන් ඇය ඇස් වලින් කඳුළු සලසලා තමන්ගේ රන් ගුහාවේ වැතිරලා ඉන්නවා. රන් ගුහාවේ වැතිර ඉද්දී ඉතින් නරියාට හිතා ගන්න බැරි වුණා මොකද්ද මේ උනේ කියලා. නරියා හීන් සීරුවේ යලි යලි හැරි හැරි බල බල අර සිංහ පෝතිකාව අත්හැරලා දාලා යන්න ගියා. දැන් සිංහ පෝතිකාවත් S2 අරගෙන ඒ දිහාම බලාගෙන ඉන්නවා මේ Tamanට නීච යෝජනාව කරපු නරියා යන්නේ කොහාටද කියලා. ඈ දැක්කා නරියා ගියා ඇවිදගෙන. ගියේ කොයි පැත්තටද? රිදී පර්වතයේ පැත්තට. ඒ පැත්තට ගියපු නරියා පේනවා අහසේ නිදා ගන්නවා. දැන් සිංහ පෝතිකාවට පේන්නේ මොකද්ද? නරියා නිකන් ඔහොම ඇවිදගෙන ගිහිල්ලා අහසට නැගලා අහසේ නිදාගත්තා. ඇයි මේ සිංහ පෝතිකාවට මෙහෙම පේන්නේ? නරියා ඉන්නේ පලිඟු ගුහාවේ. පලිඟු ගුහාව කියන එක විනිවිද පේන එකක්. ගුහාව ඇතුලේ ගිහිල්ලා මේකා läග්ගාට ගුහාවක් පේන්නේ. හරියට හිතෙන්නේ ඈත ඉඳලා බලද්දි නිකන් අහසේ ඉන්නවා වගේ. ඇය ඕක තමයි ඇගේ හිතේ සටහන් කරගත්තේ. ඉතින් ටික වෙලාවයි ගත වුණේ. ඔන්න එක අයියන්ඩී කෙනෙක් එනවා. දැන් ඇයට ඉන්නවනේ සිංහ පෝතිකාවට අයියලා 7 දෙනෙක්. එක අයියෙක් එනවා. මේ අයියා ආවේ මස් කොටහක් අරගෙන. ඒ එනකොට සිංහ පෝතිකාව කඳුළු පුරවගෙන ඉන්නවා. කිව්වා නංගී මොකෝ මේ? එතකොට සිංහ පැටික්කි කියනවා
අනේ අයියන්ඩී නරිනාම්බෙක් ඇවිල්ලා මට මේ මෙහෙම අයුතු යෝජනාවක් කලානේ. එතකොට සිංහයානෝ ඔය පාදඩ නරියාකු කොහේ දේක ඉන්නේ කොහාට දෙක පලාගී. එතකොට ඈ කියනවා ආම් බලන්ට අයියන්ඩි අන්න අර අහසේ නිදාගෙන ඉන්නේ මටේ අයිති යෝජනාව කරපු නරියා. එතකොට ඈතට බලපුවම ඇත්තටම පේන්නේ කොහොමද මේක අහසේ නිදි වගේ. මේ සිංහයා කලබල වුණා. මම දේශනාව ආරම්භ කරද්දිම කිව්වනේ කලබලේ කියලා කියන්නේ බලපුරුවන්කාර කෙනාගේ බලය පවා වනසලා දාන එක. මේ මහා ජව සම්පන්න සිංහයා කලබලෙන් මං ওই නරියාව තියන්නේ නෑ කියලා පැනගෙන ගියා. ගිහිල්ලා සම්පූර්ණයෙන්ම අර නරියා අහසේ ඉන්නේ කියලා හිතලා තමන්ගේ මුළු ජවය අරගෙන අහසට පැන්නා. පයින්කොට සිංහයා පයින් වේගින් ගිහිල්ලා වැදුනේ අර පලිඟු පර්වතේ. මහා ගලක වැදිලා තමන්ගේ ශරීරයට යම් හානියක් වෙනවද ඒ හානිය එහෙම්මම අර සිංහයට වුණා. සිංහයා පර්වතයේ වැදිලා තමන්ගේ මේ ලය පැලිලා එහෙම මැරිලා තමයි බිම වැටුනේ. කලබලේ. කලබලේ නිසා මේකා මේ ඉන්නේ පලිඟු පර්වතයකයි කියලා ඒ සිංහයාට හිතාගන්න බැරුව ගියා. ඔය පිළිවෙලට සිංහයෝ 6 දෙනා මේ තමන්ගේ නැගණී ළඟට මස් කොටස් අරන් එනවා. ඒ අරගෙන එන කෙනාට මේ සිංහ පෝතිකාව මේ කතන්දරේම කිව්වා. ඒ හැමෝම කලබල වුණා. කලමිලෙන් ගිහිල්ලා අර සිංහයෝ 6 දෙනාම මැරුණා. සිංහයෝ 6 දෙනාම මේ පලිඟු ගුහාව ළඟ මැරිලා වැටුණා. අන්තිමේට ආවේ බෝධිසත්ව සිහ රජ්ජුරුවෝ. එතකොටත් ඉන්නවා සිංහ පැටවි මේ දෑසත් එක්ක ඉදුමුවාගෙන කඳුළු පෙරාගෙන. බෝධිසත්වය අතිමුත් සිංහ පෝතිකාව මේක කිව්වා. අනේ බලන්ට අයන්ඩි හරි අමුතු පහේ නරිනාම්බෙක් මගේ ළඟට ඇවිල්ලා අයුතු යෝජනාවක් කළා. දැන් ඒක අහසේ නිදි ඒකාට කිසි අනතුරක් කරන්න බෑ. අපේ අයියන්ඩිලා ගියාමයි කවුරුත් ආයේ ආවේ නෑ කිව්වා. එතකොට බෝධිසත්වය අහනවා නැගණී ඒ නරිනාම්බා කොයි මට ඔහුව පෙන්වන්න කිව්වා. එතකොට සිංහ පෝතිකාව බෝධිසත්ව සිහ රජුරවන්ට පෙන්වුවා අර බලන්ට අයියන්ඩි. අර පේන්නේ ඒ නරියා. අර අහසේ නිදා සිටින්නේ ඔහු. මට ඔය අයුතු යෝජනාව කරලා මං කිසිම බහක් දීපු නැති නිසා ඔහුත් ගිහිල්ලා වැතිරිලා ඉන්නවා. ඒ ඉන්නේ අහසේ නිදා සිටින්නේ මට අයුතු යෝජනාව කරපු නරිනාම්බයි කියලා පෙන්වුවා. බෝධිසත්වයන්ට මේක කියපු ගමන් බෝධිසත්වය කල්පනා කළා අහසේ කොහොමද නරි නිදියන්නේ? මේක සිද්ධ වෙන්න බැරි දෙයක්. අනිවාර්යයෙන්ම මේකා මේ නිදාගෙන ඉන්න තැන පර්වතයක් ඇති විනිවිද පේන. විනිවිද පේන නිසා තමයි මේක අහසේ ඉන්නවා වගේ මට පේන්නේ. දැන් බලන්න මේ ටික හිතා ගන්න පුළුවන් උනේ මොකක් නිසාද? කලබල නොවීම නිසා. මේක පින්වතුනි කතාවක් විදිහට පොඩි එකක් වුණාට ජීවිතේ ප්‍රායෝගිකව පාවිච්චි කරනකොට ගොඩාක් ලොකු දෙයක්. කලබලේ නිසා කලබලෙන් කටයුතු කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච අතපසුකම් ගැන සමහරවිට අපේ ජීවිත කාලයක් තැවෙන්න වෙන්නේ නැද්ද? සමහරවිට අපි ජීවිතේ කලබලෙන් තීරණ අරගන්නවා. කලබලෙන් වචන කතා කරනවා. කලබලෙන් ගත්ත තීරණ නිසා කලබලෙන් කතා කරපු වචන නිසා අරුබුද හට ගන්නවා. ඇතැන් අරුබුද නැද්ද? ජීවිත කාලෙම ආය හරිගස්සන්න බැරි. අපි සමහරලාවට හිතින් පසුතැවෙන අපරාධි මං ඒ වෙලාවේ කලබල වෙලා ඒ දේ කළේ. ඇතැම්මු අපිත් එක්ක කතා කරනකොට කියලා තියෙනවා නේ ස්වාමීන් වහන්සේ එදා මං කලබලෙන් කතා කරපු වචනයක් නිසා මගේ සම්පූර්ණ පවුල් ජීවිතය අවුල් වුණා. මං ඒ වචනේ කලබලෙන් කතා නොකර හිටියා නම්
එහෙම කියපු මිනිස්සු අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා කලබලය කියලා කියන්නේ අපිට වටිනා ගොඩාක් දේවල් අහිමි කරන දෙයක්. ඒ නිසා කලබල නොවිය යුතුයි කියන අදහස හොඳට ඔළුවේ තැම්පත් කරගන්න මේ ජාතක කතාව උදව්වක් කරගන්න. කලබලය නිසා හොඳ බලපුළුවන්කාර සිංහයෝ 6 දෙනෙකුත් නිකරුණේ මැරිලා ගියා. මේ බෝධිසත්ව සිහරජ්ජුරුව කල්පනා කළා නරියා අහසේ නිදිනවා කියලා මේ අහන්න ලැබිච්ච එක වැරදි එකක්. මං හොයාගන්නම් නරියා නිදාගන්නේ කොතනද කියලා. බෝධිසත්වෝ ටික ටික ලං වුණේ මේ කන්ද ළඟට. ටික ටික ලං වෙනකොට හොඳට පේනවා මේ පලිඟුමය ගුහාව. බෝධිසත්වෝ පලිඟු ගුහාවේ දොර අඳුන ගත්තා. දොර අඳුනගෙන පලිඟු ගුහාව ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා එකම එක සීහ ගර්ජනාවයි කළේ. ඒ එක සීහ ගර්ජනාව කරනකොට සීහ ගර්ජනාවෙන් අර පලිඟු ගුහාව නින්නාද දුන්නා. ඒක දරාගන්න බැරුව ගියා වැතිරලා හිටපු නරියාට. නරියාගේ පපුව පැලිලා සිංහ ගර්ජනාවට මැරුණා. ආයේ මේ අතින් පයින් මුකුත් කරන්න උවමනාවකුත් නැහැ. එක ගර්ජනාවට නරියාගේ පපුව පැලිලා මැරිලා ගියා. බලන්න සිංහයෙකුට එච්චර ජවයක් තියෙනවා. එච්චර හැකියාවක්. ගර්ජනාවෙන් අර නරියාගේ පණ නසන්න තිබුණ හැකියාව සම්පූර්ණයෙන්ම වෙනසලා ගියා. කලබලේ නිසා. කලබලේ හේතු කරගෙන අකාලේ සිංහයෝ 6 දෙනෙක් මිය පරලොව ගියා. ඒ ගැන මේ භාග්‍යවතුන් වහන්සේ මේ ජාතක පුවත දේශනා කරද්දි මෙහෙම වදාරනවා. සොයා බැලීමක් නොමැතිව කඩා පැනීමෙන් විතරක් යමක් හරි නොයන්නේ. ඒ අයුරින් කරන වැඩේ ශෝකය ගෙන දෙන්නේ. සීතල උණු බව නොසිතා වහම යමක් ගිලගත් විට දුකමයි හටගන්නේ. අපි හිතමු බොහොම රස්නෙට තියෙන කිරිබතක් තියෙනවා කියලා. කිරිබත් ගුලියක් තියෙනවා. හොඳටම රත් වෙලා. අපි ඕක සීතලද රස්නෙද කියලා බලන්නේ නැතුව එකපාර කටට දාගත්තොත් එහෙම. අන්තිමේ උගුරත් පිච්චිලා ගිල්ලට පස්සේ බඩත් පිච්චිලා සෑහෙන කරදරයකට පත් වෙන්නේ නැද්ද? ඒක සීතලද උණුසුම්ද කියලා බලලා ඒක දැනගෙන කලබලයකින් තොරව අනුභව කරන කෙනාට සැනසෙල්ලේ කුසපුරව ගන්න ලැබෙනවා. ඔන්න ඔය වගේ තමයි කියනවා. හොඳට හිතලා බලන්නේ නැතුව හොයලා බලන්නේ නැතුව කලබලෙන් කඩා පැනීමෙන් විතරක් අර්බුද විසඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව අවසන් කරනකොට මෙන්න මෙහෙම කාරණාවක් වදාලා. කේසර සිහරද කලේය සිහ නද සැලී ගියේ පලිඟු ලෙනද දෙදරුම් කා නද සිංහයාගේ නද ඇසූ සිවල් තෙම මරණ බියෙන් තැති අරගෙන පැලී ගියේ හද. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තමයි එදා සිද්ධ වෙච්ච දේ. ඉතින් ඔය ජාතක පුවත අර කරණවැමි උපාසකතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඔහුගේ හිතේ තිබුණු ශෝකය සම්පූර්ණයෙන් සංසිඳුණා. නීවරණත් සංසිඳුණා. බුදුරජාණන් වහන්සේ මොහොතේ ඒ උපාසකතුමාට චතුරාර්ය සත්‍ය දේශනා කළා. උපාසක සංසාරේ හැටි මේක. මේ ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, මරණය දුකක්. ප්‍රිය වූ අයගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා ඒක දුකක්. අප්‍රිය අමනාප දේවල් ජීවිතේට සිද්ධ වෙනවා මේක දුකක්. මේ දුක කොහොම තියෙන උපාසක තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නැති තැන දුක් කිසිවක්ම ඇත්තේ නැහැ. ඒ නිසා තෘෂ්ණාව දුරු කිරීම පිණිස පවතින දුක නැසීම පිණිස පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අනුගමනය කළ යුත්තේ කියලා චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට මේ උපාසකතුමා සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එදා සිංහ පෝතිකාවට පෙම් බැදපු නරියාව හිටියේ ඔබගේ පුත්‍රයා. මේ ජීවිතේ කරණවැමියෙක් විදිහට ඔබ උපදිනකොට ඔබේ පුතා වෙලා ආපු කෙනාම තමයි ඒ කාලේ අර පලිඟුලනේ හිටපු නරියා බවට පත් උනේ. සිංහ පෝතිකාව වෙලා හිටියේ ඒ පුත්‍රයාගේ නෙත ගැටිච්චි අර ලිච්ඡවි කුමාරිකාව. බලන්න සංසාරේ කියන එක. එකම කෙනාව දැකලා එකම කෙනාට හිත යනවා යලි යලි මේ සසරේ. සංසාරය ගැන බුදු කෙනෙක් දේශනා කරන මේ ධර්මයන් අහලා අපි හොඳට නුවණින් කල්පනා කරන්න දක්ෂ වුණොත් එහෙම සංසාරේ ප්‍රශ්න ගොඩාක්
අපිට නුවණින් කල්පනාව තුලින්ම විසඳ ගන්න පුළුවන්. සිංහ සොහොයුරෝ දෙන්නා දැන් 6 මේ සිංහ සොහොයුරෝ 6 දෙනා මේ වෙනකොට පැවිදිලා ඉන්නවා කිව්වා. ජේෂ්ඨ සිංහයා උනේ බෝධිසත්වයෝ වන මමය කියලා බුදුරජාන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඒ ජාතක කතාවේ නම සිංහාල ජාතකය. ඊළඟ ජාතක පුවත දද්දබ ජාතකය. මේ දද්දබ ජාතකය කියන එක නම් මං හිතනවා සදහවත් පින්වතුන්ලා බොහෝ දෙනෙක් අසා තියෙන කාරණාවක්. මේ ජාතක පුවත නමුත් අද තෝරගත්ත මාතෘකාවට අදාළ නිසා අපි සිහි කරලා දෙන්න කල්පනා කළා. කලබලෙන් ගන්න තීරණ තමුන්ටත් විපත පිණිස පවතිනවා. තව බොහෝ දෙනෙකුටත් විපත පිණිස පවතිනවා. ඒ නිසා තමන් කවදාවත් කලබලෙන් තීරණ අරගන්ට එපා. ඒක තමයි මේ ජාතක පුවතේ අපි අරගන්න පූර්වාදර්ශය. මොකද මේ දද්දබ ජාතකය ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ. ඔය කාලේ ජේතවනයේ සමීපෙට වෙන්න ශරීරයට නොඒක් ආකාරයෙන් දුක් දෙමින් තපස්චර්යා කරන බොහෝ තීර්ථකයෝ වාසය කළා. ඔබ දන්නවනේ ඒ කාලේ ඉඳලා තියෙනවා ඔය නිගණ්ඨනාත පුත්තගේ පිරිස්, ඊළඟට තව අචේලක පිරිස්, පාෂණ්ඩ පිරිස්, ඔය වගේ ගොඩාක් අය ඉඳලා තියෙනවා. ඒ අයගේ මේ පිළිවෙත් හරි කටුකයි, කර්කසයි. ඇතැම්මු සම්පූර්ණයෙන්ම කටු ගැසූ ලෑලි තට්ටු මත නිදාගෙන ඉන්නවා. මෙහෙම පුවරවක කටු ගහලා ඒ කටු ලෑල්ලේ තමයි මේගොල්ලෝ නිදියන්නේ. ඒක තමයි ඒගොල්ලෝගේ තපස. ඇඟේ කටු ඇනි ඇනි නිදි. ඒක ඒගොල්ලන්ගේ තපස. තවත් සමහරු මේ මහ දවාලේ හිස මත ගිනි කබලක් තියාගෙන තමන්ගේ වටේ ගිනි ගොඩවල් ගසාගෙන සිරුර තවනවා. එහෙම තපස් කරන අය ඉන්නවා. ඇතැම්මු තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඇතැම්මු ඔළුවෙන් හිටගෙන ඉන්නවා. මේ වගේ නාන ප්‍රකාර තපස් කරනවා. ඉතින් එදා ගොඩාක් භික්ෂුන් වහන්සේලා සැවැත් නුවර එකට පිණ්ඩපාතේ වැඩම කළා. මේ පිණ්ඩපාතේ වඩිනකොට මේ භික්ෂුන් වහන්සේලාට දකින්න ලැබුණා විමුක්තියක් හොයමින් කියලා හරි කටුක කර්කස විදිහේ ව්‍රත සමාදන් වෙලා වාසය කරන මේ තීර්ථකවරු. මේ දේ බලලා සංවේගයට පත් වෙලා මේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතෙන් පස්සේ හවස් කාලේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. භාග්‍යතුන් වහන්සේගේ පාකමල් යුග වන්දනා කරලා මේ භික්ෂුන් වහන්සේලා කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට අද දකින්න ලැබුණා ගොඩාක් සිරුරට දුක් දෙන තපස් කරන තාපසින් වහන්සේලා. අනේ ස්වාමීනි ඔය අන්‍ය තීර්ථකයෝ ඔය වගේ ව්‍රත සමාදන් වෙලා ඒ අයට කිසියම් ප්‍රයෝජනයක් තියනවාද? ඕකෙන් ඒගොල්ලන්ට දියුණුවක් තියනවාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය වෙහෙසෙන දෙයින් ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් නැහැ. කිසිම විශේෂයක් උපදවා ගන්නට ලැබෙන්නේ නැහැ. මහා බරපතල විදිහට වෙහෙස වෙවි සොය සොයා යන්නේ වැසිකිලි වලකට යන පාරක යනවා වගේ දෙයක්. මහණෙනි ඔය තීර්ථකයන්ගේ වැඩේත් හරියට පොළොව පෙරලෙනවා කියලා ශබ්දයකට බයටපත් වෙලා දුවපු හාවගේ කතාවට දෙවෙන්නේ නැහැ කිව්වා. නොසොයා නොබලා නොවිමසා කරන්නන් වාලේ අන්දානුකරණයෙන් කටයුතු කරන කෙනාට දුකමයි මහණෙනි උරුම වෙන්නේ කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා මේ අහලා තිබුණේ නැහැ පොළොව පෙරලෙනවා කියලා දුවපු හාවගේ කතාව. එල්ලා හිටියා. අනේ ස්වාමීනි අපිට මේ ජාතක පුවත, ඒ අතීත පුවත කියා දෙන්න කියලා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ දද්දබ ජාතකය. ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත මහා රජුරෝ රාජ්‍ය කරන කාලේ බෝධිසත්වයෝ හිමාල වනයේට වෙන්න සිංහෙක් වෙලා තමයි උපන්නේ. දැන් කලින් ජාතක පුවතෙත් බෝධිසත්වයන්ගේ සිංහ උපතක් ගැනයි අපි කතා කළේ. මේ ජාතක පුවතෙත් එතකොට බෝධිසත්වයෝ සිංහෙක් වෙලයි වාසය කළේ. ඔය දවස්වල බටහිර මුහුද අසලට මේ බෙලිගස් වලින් යුක්ත වූ තල්ගස් යායක් ඇති තල් වනයක් තිබුණා. මේ තල් වනයේ එක්තරා බෙලිගහක් යට පිහිටි තල් පැලයක සෙවනේ හාවෙක් වාසය කළා. මේ හාවා පොඩ්ඩක් විවේකයෙන් එදා එතන හිටියා. මේක තිබුණේ බෙලිගහක්
හේවනට වෙන්න බෙලි ගහක් යට තිබුණා පොඩි මේ තල් පැලයක්. මේ තල් පැලේ තිබුණ ටිකක් ලොකු තල් කොළයක් යට මේ හාව පාඩුවේ නිදාගෙන හිටියා. ඉතින් මෙයා උදු පියලි ටිකක් කාලා පැම් බීලා ඇවිල්ලා මේ තල් කොළයට හාන්සි වෙලා ඉන්නකොට මෙයාට එකපාර හිතුවිල්ලක් ආව කල්පනාව. මොකක්ද ආපු කල්පනාව? හැබෑවටම මේ මහ පොළොව මහ විශාලයිනේ. මේ මහ පොළොවේ තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. මේ මහ පොළොවේ ජීවත් වෙන අපි මහ පොළොවේ හැදෙන දෙයක් කාලා මහ පොළොවේම පැනලා අපි ඉන්නවනේ. හදිසි පොළොව පෙරළුනොත් හාවට හිතච්ච එක. ඔය නිකන් ඉන්නකොට එක එක දේවල් හිතෙන්නේ. ඔය වගේ හාවට ඒ වෙලාවේ හිතුණා හදිසියෙ මේ මහ පොළොව පෙරළුනොත්. හාව කල්පනා කළා මහ පොළොව පෙරලීගෙන ආවොත් මං කොයි පැත්තටද දුවන්නේ? කොයි පැත්තට දුවලාද මං බේරෙන්නේ? හදිසියෙ මගේ පස්සේ මාව මේ ගොදුරු කරගන්න සතෙක් පැන්නොත් එහෙම මං ගුහාවක් පැත්තට දුවලා මං බේරෙනවා. ගින්නක් ආවොත් එහෙම ගින්න නැති පැත්තට දුවලා මං බේරෙනවා. හදිසියේ හරි පොළොව පෙරලීගෙන ආව මං කොහාටද දුවලාද බේරෙන්නේ කියලා දැන් හාව හිතනකොටම ඒ මොහොතේම අර මේ බෙලි ගහෙන් යම් ප්‍රමාණයක් ලොකු බෙලි ගෙඩියක් තල් අත්ත උඩට වැටුණා. මේ බෙලි ගෙඩිය සෑහෙන උඩ ඉඳලා අර තල් අත්ත උඩට වැටෙන්නේ. තල් කොළේ උඩට වැටුණා විතරයි. මේ තල් කොළේ නිකන් මේක ලොකුවට බෙරේ වගේ තියෙනවනේ. මේ තල් කොළේ උඩට වැටෙනකොට මේකේ මහා හඬක් නැගුණා. ඒ හඬ නැගෙද්දී හාව උඩ වීසි වෙලා එකපාර සිහි කල්පනාව ආවේ. සිහි කල්පනාව කිව්වට හාවට එකපාර තමන් අර හිත හිටපු කල්පනාව කැඩුනේ අර මහා සද්දෙට. හාව එකපාර හිතුවා එකත් එකටම පොළොව පෙරලනවා. ඔය පොළොව පෙරලෙන සද්දේ තමයි මට මේ ඇහෙන්නේ. බැලුවේවත් නෑ හාව පැනගෙන දුවන්න පටන් ගත්ත මහා මරණ බයකින්. දැන් හාව පණ කඩාගෙන දුවනවා. දුවද්දී මෙයා කෑ ගහගෙන යන්නේ අපේ අපි ඉවරයි මහ පොළොව පෙරලීගෙන එනවෝ කියලා දුවනවා. ඒ දුවගෙන යද්දී ඔන්න තව හාවෙක් උදු පියලේ කකා ඉන්නවා. මේකා ළඟින් දුවන ගමන් ඒ හාව ඇහුවා ඔහේ මොකෙයි මේ පණ කඩාගෙන දුවන්නේ. එතකොට දුවන ගමන්ම මේ හාව කියනවා අපි විනාසයි පොළොව පෙරලීගෙන එනවා. අපේ පැත්තට පොළොව පෙරලීගෙන එන්නේ ඔය උදු පියලේ කකා ඉඳලා හරියන්නේ නෑ දුවපන් කිව්වා. ඒ හාවත් දුවන්න පටන් ගත්තා. දැන් හාවෝ පිරිසක් දුවනවා. දුවන හාව අනිත් හාවන්ට කියනවා පොළොව පෙරලීගෙන එනවා දුවපල්ලා. දැන් හාවෝ පිරිස දුවනවා. හාවෝ දුවගෙන යනකොට ටික වෙලාවකින් මේ හාවෝ දුවන එක දිහා බලාගෙන තව සත්තු අහන්න පටන් ගත්තා. ඔන්න මුවෙක් ඇහුවා. ඇයි මේ දුවන්නේ? එතකොට මොකද්ද දෙන උත්තරේ? පොළොව පෙරලෙනවා. ඒකයි දුවන්නේ. මුවත් ආයේ හෙවිල්ලක් බැලිලක් නෑ. දුවන්න පටන් ගත්තා. මුවා දුවගෙන එනකොට තව මුව අහනවා. දැන් මේ කොහෙද දුවන්නේ? පොළොව පෙරලීගෙන එනවා බේරෙන්ටයි දුවන්නේ. අනිත් මුවත් දුවන්න පටන් ගත්තා. ඔය විදිහට මුවෝ ඊළඟට ගෝන්නු ඌරෝ ගවයෝ මේ හැමෝම දුවන්න පටන් ගත්තා. දැන් පිරිසම දුවනවා. පිරිස දුවගෙන යනකොට මේ පිරිස ඇදෙන්නේ බෝධිසත්ව සිංහ රජුරෝ ඉන්න තැන. එතකොට මේ සිංහයා බෝධිසත්ව සිංහයා මේ පිරිසකින් ඇහුවා උඹලා මේ මෙච්චර සේනාවක් කොහෙද මේ දුවන්නේ? දැන් මේ බෝධිසත්වයෝ මේක දකිනකොට යොදුනක් විතර දුරට සත්තු පෝලිමක් තිබුණනේ. යොදුනක් කියලා කියන්නේ කිලෝමීටර් 10ක්. කිලෝමීටර් 10ක් දුරට සත්තු ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේක සෑහෙන දෙවිල්ල. බෝධිසත්වයෝ කලබල වුණේ. බෝධිසත්ව සිංහ රජුව අහනවා දැන් මේ තොපිලා කොහෙද මේ දුවන්නේ මෙච්චර සේනාව? එතකොට ඔන්න කිව්වා ඇයි ඕන්න මහ පොළොව පෙරලෙනවා. මහ පොළොව පෙරලෙන නිසායි අපි මේ දුවන්නේ.
එතකොට බෝධිසත්වෝ කල්පනා කළා මහ පොළොව පෙරලෙනවා නම් අපි මේ ඉන්න පොළොව පෙරලෙනවා නම් දුවලා ඇති ඵලෙ මොකද්ද? දුවලා ගිහිල්ලා මේ මහ පොළොවේම කොතනද බේරෙන්නේ? ඒ නිසා මේකුම් මේ කියන කතාව මීට වඩා විමසන්න ඕන එකක්. බෝධිසත්වෝ මේ උකෝම සත්තුන්ට වඩා වේගෙන් දිව්වා. වේගෙන් දුවලා මේ සත්තු ඔක්කොගෙම ඉස්සරහට ගිහිල්ලා කඳු ගැටයක් උඩ හිටගෙන මේ සත්තුන්ගේ මාර්ගය හරස් කළා. මාර්ගය හරස් කරලා ගර්ජනා කරලා කිව්වා නැවතියව කිව්වා. එතකොට සීහ ගර්ජනාවට බයි අර සත්තු ටික නැවතුණා. නැවතිලා කිව්වා දැන් කියපන් හරියට පැහැදිලිව උඹලා මේ කොහේද දුවන්නේ? ඕන් එතකොට කියනවා මේ මහ පොළොව පෙරලෙනවාලු. දැන් ඔන්න උත්තර සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් උත්තරවල පෙරලෙනවා කියන කෑල්ල නැහැ. දැන් කියනවා මේ මහ පොළොව පෙරලෙනවාලු. අපි මේ එකයි දුවන්නේ. ඒතර බෝධිසත්වය ඇහුවා. දැන් මහ පොළොව පෙරලෙනවාලු කියලා උඹලාට කීවේ කවුද? එක එක්කෙනාගෙන් ඇහුවා. අහගෙන යනකොට දැන් මේක පස්සෙන් පස්සට යනවනේ. ඔන්න අලියෙක්ගෙන් ගියා ගෝනෙකුට, ගෝනෙක්ගෙන් ගියා නරියෙකුට. එකෙන් එක මේක ටික ලිහුණා. ලෙහිලා අවසානෙට මේ වැඩේ පටන් ගත්ත හාපැංචා. මෙයා ඉන්නවා. මේ හාපැංචා කිව්වා මම තමයි සාමී මුලින්ම දැක්කේ මහ පොළොව පෙරලීගෙන එීම. ඒ හඬ මටයි ඇහුනේ. එතකොට බෝධිසත්වෝ මේ හාපැංචගෙන් ඇහුවා හාපැංචෝ උඹට කොහෙන්ද ඒක? ඒ හඬ මුලින්ම ඇහුනේ. එතකොට මේ හාපැංචා කියනවා මම අසවල් තල් පැලේ යට නිදාගෙන හිටියා. අර මහා බෙලි ගහක් තියෙන්නේ. ඒ බෙලි ගහ යට තියෙන්නේ තල් පැලේ. ඕන් ඔතන මං නිදාගෙන හිටියා. ඒ නිදාගෙන ඉඳද්දී තමයි මට මෙහි සද්ද ඇහුනේ. මේ කිව්ව ගමන් බෝධිසත්වයන්ට කල්පනාව ආවා කියනවා. එහෙමනම් එකත් එකටම වෙන්න ඇත්තේ තල් කොලයක් උඩට බෙලි ගෙඩියක් වැටෙන්න ඇති. ඒ සද්දෙට මේ හම්පැංචා බය වෙන්න ඇති. කෝකටත් මේක බලන්න ඕන. බලන්න මේ තීරණයට ආවට ඒක මේ සත්තුන්ට කිව්වේ නැහැ. මේක විමසා බලන්න ඕන කියලා. බෝධිසත්වයෝ මේ හාපැංචාවත් එකතු කරගෙන එතෙන්ට යනවා. එතෙන්ට ගිහිල්ලා බලනකොට කියූ විදිහටම හිතූ විදිහටම ගානට තියෙනවා වැටිච්චි බෙලි ගෙඩිය. එතකොට බෝධිසත්වයෝ ඒ වෙලාවේ අර සත්තු සියලු දෙනාව වෙන්න ගියපු විපතින් බේරගත්තා. නැත්නම් මේ සත්තු එකාට එකා තෙරපිලා මේකුන් දුවලා වනේ වාසය කරපු සත්තු ගොඩකට විපතක් වෙන්න තිබ්බ වෙලාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලස්සන සිදුවීම බලන්න මේ අතීතයේ සිද්ධ වෙලා තියෙන ඇතැම් සිදුවීම්. ඒ සිදුවීම් වලදී මහා බෝධිසත්වයෙක් තිරිසංගත ජීවිතයක ඉද්දී පවා අන් අයට සෙත සලසලා තියෙන හැටි. බෝධිසත්වයන් වහන්සේ මේ සිද්ධ කරපු මහා වික්‍රමය ගැන දේශනා කරලා බුදුරජාණන් වහන්සේ මේ කතාව අහගෙන හිටපු භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ විදිහ අවවාදයක් කළා. බෙලි ගෙඩියක් තල්පත මත වැටෙනවා ඇසු හාවා බය වුණා පොළොව පෙරලෙන හඬ යයි කියා දිව්වා පණ රැකගන්නට යලි ඒ දෙස නොම බලා ඔහුගේ බස් ඇසූ අනිත් සියලු සතුන් බය වුණා. අනුන්ගේ ඇසූ හැමදේ ගෙඩිය පිටින් ගිලගෙන ඇත්ත නැත්ත ගැන කිසිවක් සොයා බලා නොමගෙන කියන සියලු දේ හැබෑය කියා ඔවුන් පිළිගෙන වැටුණා මහ කරදරයක මෝඩ රැලක් විලසින. බොහොම වටින එකක්. අනිත් අය කියපු ඒවා ඒ විදිහටම ගෙඩි පිටින් ගෙඩෙන්න ගියොත් එහෙම බෙලි ගෙඩියක් තල් අතට පාතුනා වගේ තමයි. කලබලෙන් අපි තීරණ අරගන්නවා. සීලයකින් යුතුව ඇලී ඉන්ද්‍රිය සංවරයට නුවණ ඇතිව තමන් කරන දේ මනවින් දැනගෙන තමා තුළම මුලා නොවී නුවණත් ඇති කරගෙන නුවණැත්තෝ වැඩ කරත්තේ කෙලෙසුන්ගෙන් දුරවන අනුන්ගේ බොරු බස් අසා තම ඉරණම ඔවුන්ටම පවරා මුලාවෙන් වැඩ නොකරත් නුවණැත්තෝ. නුවණැත්තෙක් කවදාවත් මුලාවෙන් කලබලෙන් කටයුතු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ දද්දබ ජාතකය මේ විදිහට නිමා කළේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා
මහණෙනි එදා අර හාවාගේ බස් අහලා මහා විපතකට පත්වෙන්න ගියපු සත්තු ටිකව බේරගත්ත නුවණැති සිංහ රජුරුව වෙලා හිටියේ බෝධිසත්වයෝ වන මමය කියලා. ඒ නිසා පින්වතුනි මේ ජාතක පුවත් හොඳට හිතේ දරාගන්න, මතකේ දරාගන්න. මතකේ දරාගෙන ජාතක පුවතේ වටිනා ආදර්ශය හොඳට ජීවිතයට එකතු කරගන්න. කොච්චර ලොකු ප්‍රශ්නයකදීවත් කලබලෙන් තීරණ ගන්න එපා. ඊළඟට සිංහල ජාතකයෙන් තියෙන අපිට තව ආදර්ශයක්. ඒ තමයි තමන්ට උරුම නැති දෙයකට ආසා කරලා වෙනසෙන්න එපා. තමන් තමන්ගේ තරම දැනගන්න ඕන. මෙන්න මේ ආදර්ශයන් දෙක අපේ ජීවිතවලට අපි මේ ජාතක කතා දෙක ඇසුරු කරගෙන එකතු කරගනිමු. තව තවත් ආසා කරන්න පින්වතුන්ලා ධර්මය අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. ධර්ම අධ්‍යයනයෙන් ධර්මය ඉගෙන ගැනීමෙන් ජීවිතේ ගොඩාක් අඩුපාඩු හදාගන්න පුළුවන්. ඉතින් අපි කොයි කාටත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්ච මේ මොහොතේ හොඳට ධර්ම විනය ඉගෙනගෙන ඒ ධර්ම විනය තුලින් අපේ ජීවිතයට පිහිටක් රැකවරණයක් සලසගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පින සියලු දෙවියෝ සාදරයෙන් සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය අසීසුරින් වැඩේවා. ඒ දෙවියෝ අප හැම දිනාවම යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගුරුදේවයන් වහන්සේ ගෞතම ශාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් වූ ධර්ම දානමය පින සිද්ධ කරන සදහවත් පින්වතුන්ලාගේ නමින් 2006 පෙබරවාරි මාසයේ 21 වෙනිදා මියගිය පින්වත් කේ.ඒ. මෙතියසිඤ්ඤෝ පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. 2010 ඔක්තෝබර් මාසයේ 20 වෙනිදා මියගිය පින්වත් එල් ජයකොඩි මෑණියන්ට පින් අනුමෝදන් වෙත්වා. නමින් මියගිය ඥාති සමූහයා පින් අනුමෝදන්ව පරලොව සැපයටපත් වේවා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. හිමාලී චතුරංගනී දියණියට, මිලින්ද සුගීස්වර පුතාට, ජනක බෑණනුවන්ට, තුෂාරිනී ලේලියට සහ පවුලේ මුණුපුරු මිනිපිරියන් වන සෙනිති, අකිත, මිහිනුල සහ කෙනුලි යන ඒ දරුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානයන් සිදු කළ නම්බර 79 පැලහැල දොම්පේ යන ලිපිනේ පදිංචි විශ්‍රාමලත් බැංකු නිලධාරිණී පින්වත් කේ.ඒ. රත්නවතී මහත්මියටත්, විශ්‍රාමලත් සෞඛ්‍ය උපදේශක පින්වත් කේ.කේ. සෝමදාස මහත්මයාටත්, පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන්ව පින්වතුන්ලා කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදිය දියුණුවට පමුණවා ගන්නට ලැබේවා. දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජීවිතයට යහපත සලසන කලන මිතුරු ඇසුර තව තවත් පින්වතුන්ලාට සමීප වේවා. කිසි කලෙකත් මේ කලන මිතුරු ඇසුර බැහැර නොවේවා. පෙනෙන නොපෙනෙන බාධාවලින් තොරව තමන්ගේ ජීවිත සැනසෙල්ලේ ගත කරන්නට මේ පින්වතුන්ලාට වාසනාව ලැබේවා. ධර්ම දාන සිදු කළ ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, සුපින්වත් හැම දෙනාට මේ ගෞතම සසුනේම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.